අද අපි කතා කරන්නේ 2020 සරල අනුමැතිය චරිතය ගාන 2020 එළවල් සරල අනුමැතිය චරිතය ගාන රූපයේ දැක්වෙන පරිදි AB දිග 2a BC දිග a CD දිග 2a DE දිග a DE දිග a වන පරිදි සුමට තිරස් මේසයක් මත A, B, C, D හා E ලක්ෂ්‍ය එම පිළිවෙලින් සරල රේඛාවක් මත පිහිටා ඇත. ස්වභාවික දිග 2a හා ප්‍රත්‍යස්ථතා මාපාංකයේ KMG වන සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවක එක් කෙළවරක් A ලක්ෂයට ඈඳා ඇති අතර ඒ කියන්නේ මේ ප්‍රත්‍යස්ථ මාපාංකයේ KMG ලු A ලක්ෂයට ඈඳා ඇති අතර අනික් කෙළවරට ස්කන්ධයේ M වන P අංශුවකට ඈඳා ඇත. ස්කන්ධයේ M වන P අංශුවකට ඈඳලා තියෙනවා. ස්වභාවික දිග A හා ප්‍රත්‍යස්ථ මාපාංකයේ mg වන තවත් සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුව එක් කෙළවරක් E ලක්ෂයටද අනික් කෙළවර P අංශුවටද ඈඳා ඇත. මේ තන්තුවේ ප්‍රත්‍යස්ථ මාපාංකයේ mg කියලා කියනවා. P අංශුව C හි අල්වා තබා මුදාහල විට P අංශුව C හි අල්වා තබා මුදාහල විට එය සමතුලිතතාවයේ පවතී නම් K හි අගය සොයන්න කියලා කියනවා. මේකේ මේ දිශාවට ඇදලා තියෙන නිසා මෙතන ආත්තියක් තියෙනවා T1. මේ පැත්තට ඇදලා තියෙන නිසා මේ තන්තුව ඇදලා තියෙන්නේ. ඒක නිසා මේ පැත්තට ආත්තියක් තියෙනවා T2. සමතුලිත බැවින් අර දීලා තියෙනවා සමතුලිතයි කියන. සමතුලිත බැවින් T1 සමානයි T2 වෙනවා. T1 කියන්නේ λ1 x1 L1 λ2 x2 L2 λ1 කියන්නේ පළවෙනි තන්තුවේ ප්‍රත්‍යස්ථතා මාපාංකය. මෙන්න මේ තන්තුව තමයි පළවෙනි තන්තුව කියලා මම ගත්තේ. ඒකේ ප්‍රත්‍යස්ථතා මාපාංකය KMG. x1 කියන්නේ විතතිය. විතතිය කියන්නේ මොකද්ද? ආරම්භක දිගත් දැන් දිගත් අතර වෙනස. ඒ කියන්නේ තන්තුවේ වැඩි වෙච්ච දිග ප්‍රමාණය. කියන්නේ මේකේ මුල් දිග 2යි විතතිය a. මුල් දිග 3යි වෙලා තියෙනවානේ. ඒක නිසා මේක තමයි මුල් දිග, මේ දිග තමයි වැඩි වෙච්ච දිග. ඒක නිසා විතතිය තමයි a. L කියන්නේ ආරම්භක දිග 2යි a. දැන් මේ T2 කියන්නේ මේ තන්තුවට බලපාන ආත්තිය. මේකේ ප්‍රත්‍යස්ථතා මාපාංකයේ mg දීලා තියෙනවා. විතතිය කියන්නේ ආරම්භක දිග දැන් දිගත් අතර වෙනස. ආරම්භක දිගේ දැන් දිග 3යි විතතිය කියන්නේ 2යි. ආරම්භක දිග කියන්නේ a. a ට a කපල යනවා. a ට a කපල යනවා. mg ට mg කපල යනවා. k බෙදීම 2 සමානයි 2යි. k සමානයි 4යි. k සමානයි 4යි කියලා පළවෙනි කොටසට අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. දැන් වීඩියෝ එක නවත්තලා මේ ටික දාගන්න. අපි k හොයාගෙන තියෙන්නේ k කියන්නේ 4යි. ඒ කියන්නේ මේකේ ප්‍රත්‍යස්ථතා මාපාංකය 4යි mg. දැන් P අංශුව D ලක්ෂයකට ළඟා වන තෙක් AP ඇද නිශ්චලතාවයේ සිට මුදාහරනු ලැබේ. P අංශුව දැන් මෙතන සමතුලිත වෙලා තියෙන P අංශුව D ලක්ෂය වෙනකන් ඇදලා මේක මෙහෙම මෙතෙන්ට එනකන් ඇදලා නිශ්චලතාවයේ සිට මුදාහරනු ලැබේ. D සිට B දක්වා P චලිත සමීකරණයේ x ඩබල් ඩොට් ධන 3ig බෙදීමේ a වතාවක් x සමානයි බිඳුව මගින් දෙනු ලබන බව පෙන්වන්නේ. මෙහි CP සමානයි x වේ. CP සමානයි x වේ. ඒ කියන්නේ දැන් කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් කියන්නේ. මේ තන්තු මෙතෙන්ටම අදිනවා. මේ තන්තු විතරයි ඇදලා තියෙන්නේ.
මේකට විතරයි ආතතියක් ක්‍රියාත්මක වෙන්නේ. මේකට ආතතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද මේක ඇදිලා නෙවෙයි තියෙන්නේ. මේකේ ස්වභාවික දිගට තියෙන්නේ. මේකේ ස්වභාවික දිග ඒනේ. දැන් මේක ආතතියක් නිශ්චිතතාවයේ උදාහරණය. මේකේ ආතතිය තියෙන නිසා මේක මෙහෙට එනවා. මේක තමයි සාධාරණ චලිත අවස්ථාවට අදාළ රූපය. මේ තමයි සාධාරණ චලිත අවස්ථාව. මේගොල්ලෝ ගානේ කියනවා CP සමානයි x. ඒ කියන්නේ මෙතනින් ඉඳන් C ඉඳන් මර්ග දුර x. C ඉඳන් මර්ග දුර x නම් මේ අවස්ථාවේදී මේකේ ත්වරණය මේ දිශාවට x ඩබල් ඩොට්. අපි සාධාරණ ආතතියක් දාගත්තොත් මේක මේ දිශාවට ආතතිය අපි නිකන් ගමුකෝ T3 කියලා. මේ දිශාවට T4. අපි මේ දැන් මේකේ මුල් දිග 2a විතතිය කියන්නේ මුල් දිගත් දැන් දිගත් අතර වෙනස. විතතිය කියන්නේ a ධන x. මේ දිග x. මුල් දිග කියන්නේ 2a මුල් දිගත් දැන් දිගත් අතර වෙනස කියන්නේ විතතිය කියන්නේ a ධන x. සාධාරණ චලිත අවස්ථාවට අපි මේ දිශාවට දානවා f සමානයි m. T3 ඍණ T4 සමානයි m ඍණ x ඩබල් ඩොට්. ඍණ x ඩබල් ඩොට් උනේ x ඩබල් ඩොට් අපි ලකුණු කරේ මේ දිශාවට. ඒ වුණාට අපි චලිත සමීකරණය දාන්නේ මේ දිශාවට. ඒක නිසා ඍණ x ඩබල් ඩොට් වෙනවා. T3 ඍණ T4 සමානයි ඍණ mx ඩබල් ඩොට්. T3 කියන්නේ මේ තන්තුවල බලපාන ආතතිය ලැම්ඩා 1 කියන්නේ අපි කෙලින්ම ආදේශ කරමු ලැම්ඩා 1 x1 යට a1 දැන් අපි ලියලාමු lambda 2 x2 යට l2 ඍණ mx ඩබල් ඩොට්. lambda 1 කියන්නේ අපි හොයාගත්ත මේක 4 mg. විතතිය කියන්නේ a ධන x. මුල් දිග කියන්නේ 2i. ඍණ මේ තන්තුවේ ප්‍රත්‍යස්ථ මාපාංක mg. විතතිය මුල් දිගත් දැන් දිගත් අතර වෙනස. මේ දිග 2i. මේ බලන්න මේ රූපේ මේ CD අතර දුර 2i. මේ ටික එකේ a නේ. ඒ කියන්නේ මේක මෙතන බලන්න 2ia ඍණ x. කියන්නේ විතතිය 2ia ඍණ x. මුල් දිග a ඍණ mx ඩබල් ඩොට්. m කපලා යනවා. දැන් ඊට පස්සේ අපි මේක මේ දෙකට මෙතන 2යි. දැන් පොදු හරය a කියලා ගන්නවා. ඊට පස්සේ g පිටතට ගන්නවා. මේ ටික ඔක්කොම එකට සුළු කරනවා. 2a ධන 2x ඍණ 2a ධන x සමානයි ඍණ x ඩබල් ඩොට්. මේ ධන 2iට ඍණ 2i කපලා යනවා. අපි මෙතන කියනවා ඊළඟ ටික g වතාවක් 3x බෙදීම a සමානයි ඍණ x ඩබල් ඩොට්. 3i g බෙදීම a වතාවක් x සමානයි x ඩබල් ඩොට් ඍණ x ඩබල් ඩොට්. මේ ඍණ x ඩබල් ඩොට් මේ පැත්තට ගෙනාවා x ඩබල් ඩොට් සාන 3ig බෙදීම a ධන x සමානයි 0. ඔන්න අපිට දීලා තියෙන එක එනවා. එම නිසා සරල අනුවර්තීය චලිතේ යෙදේ. හරි. දැන් ඔය ටිකක් දාගන්නකො වීඩියෝ එක නවත්තලා. හරි අපි ඊළඟ කොටස බලමු.
x ඩොට් වර්ගය සමානයි 3g බෙදීම a c වර්ගය ඍණ x වර්ගය සූත්‍රය භාවිතා කරමින් p අංශු b වෙත ළඟා වන විට එහි ප්‍රවේගය 3 වතාවක් මූල ga බව පෙන්වන්න. මෙහි c යනු විස්තරය වේ. මෙන්න මේක පාවිච්චි කළා p අංශුව b වෙත ළඟා වන විට ප්‍රවේගය අපි ගමු මෙතෙන්දී ප්‍රවේගය v1 කියලා ගමු. v1 වර්ගය සමදන හරි මේක ගන්න කලින් මේ c කියන්නේ විස්තරය කියලා දීලා තියෙනවා. අපි දැන් හොයන්න ඕනේ මෙතෙන්දි ප්‍රවේගය v1. මේක හොයන්න ඕන පදේ. 3g හරි a හරි x කියන්නේ මේ අවස්ථාවේදී x මේ b වෙත ළඟා වෙච්ච වෙලාවේදී x උත් අපි දන්නවා x කියන්නේ වලට ඍණ a. ඒකත් දන්නවා. දැන් අපිට ඒ වුණාට විස්තර කියන එක දන්නේ නැහැ. අපි මේ කොටස හදන්න කලින් ඊට කලින් අපි දෝලන කේන්ද්‍රයේ විස්තරය හොයාගෙන ඉමු. දෝලන කේන්ද්‍රයේ සෙවීමට x double dot සමානයි බිඳුව. x double dot කියන්නේ අපි අර කලින් හදාගත්ත ප්‍රකාශනයේ තියෙනවා ඍණ 3g බෙදීම a වතාවක් x බිඳුවයි x සමානයි බිඳුව. ඒ කියන්නේ c ලක්ෂය දෝලන කේන්ද්‍රය වේ. c ලක්ෂය දෝලන කේන්ද්‍රය වේ. මෙතන තමයි දෝලන කේන්ද්‍රය. විතර විස්තරයත් වගේ. විස්තරය කියන්නේ විස්තර අපිට අර දීපු සූත්‍රයෙන් පුළුවන් හොයන්න. x ඩොට් වර්ගය ගන්න. x ඩොට් වර්ගය සමානයි 3g බෙදීම a c වර්ගය ඍණ x වර්ගය. දැන් අපි මේක දන්න අවස්ථාවක් ගන්න ඕනේ. අපි මෙන්න මෙතෙන්දි ගමු. මෙතෙන්දි x කියන්නේ කීයද? b හිදී x ඩොට් කියන්නේ ප්‍රවේගය බිඳුවයි. x කියන්නේ 2i. මෙතන c ඉඳන් d ට දුරන x කියන්නේ 2i. එහෙනම් අපි x ඩොට් වර්ගයේ බිඳුව සමානයි 3g බෙදීම a c වර්ගය ඍණ 2i ගේ වර්ගය. කියන්නේ බිඳුව සමානයි c වර්ගය ඍණ 4i a වර්ගය c සමානයි ඔන්න විස්තරය එනවා 2a කියලා. විස්තරය දැන් අපි ගානේ දෝලන කේන්ද්‍රය තමයි මෙතන. දෝලන කේන්ද්‍රය තමයි c ලක්ෂය. මෙතන තමයි දෝලන කේන්ද්‍රය. විස්තරය 2i. ඒ කියන්නේ අපිට මේක මෙහෙට චලිත වෙන්න පුළුවන් මෙතෙන්ට එනවා. මේ මැද කොටස චලිතය මේක පහු කරලත් දෙන්න තියෙනවා. මොකද මේ පැත්තේ a නේ තියෙන්නේ. අර පැත්තට a 2i දුරක් යනවා. ඒ වුණාට මේ සරලානුවර්තී චලිතයේ මේ කොටස යෙදෙන්නේ මේ ටිකේ විතරයි. දැන් තේරුම් නැත්නම් ආයෙ පාරක් අහගන්න. දැන් මේ දෙක තන්තු දෙකෙන්ම බලය දෙන්නේ d හා b අතර කොටසේදී විතරයි. තන්තු දෙකෙන්ම බලය දෙන්නේ d හා b අතර කොටසේ විතරයි. දැන් අපි නිකමට හිතමු දැන් මේක මේ විදිහටම එනවා. b පහු කරගෙන මෙහෙට යනවා. b පහු කරගෙන මෙහෙට ගියාට පස්සේ මේ ආරම්භක දිග 2i වෙන තන්තුව තියෙනවානේ. ඒ තන්තුව බුරුල් වෙනවා. මෙතන පහු වුණාට පස්සේ මේ පළවෙනි තන්තුව බුරුල් වෙනවා. අනිත් තන්තුව විතරයි ඇදිලා තියෙන්නේ. එතකොට ආත තියෙන්නේ එක තන්තුවකින් විතරයි. හරිද? ආත තියෙන්නේ එක තන්තුවකින් විතරයි. එක තන්තුවකින් විතරක් ආත තියෙනකොට බල පද්ධතිය වෙනස් වෙනවා. බල පද්ධතිය වෙනස් වෙන නිසා මේ සරලානුවර්තී චලිතය ඒකට ගැලපෙන්නේ නැහැ. ඒකත් මේකේ අහලා තියෙනවා. අපි ඒක පස්සේ හදමු ඊළඟට. දැන් අපි දැන් c හොයාගෙන තියෙන්නේ. දැන් අපි යන් අර අපිට දැන් අපේ අරමුණට b හිදී ප්‍රවේගයේ v1 සෙවීම x ඩොට් වර්ගය සමානයි 3g බෙදීම a c වර්ගය ඍණ x වර්ගය b හිදී x කියන්නේ ඍණ a x ඩොට් වර්ගය
අපි x ඩොට් ගත්ත v1 කියලා. v1 වර්ගය සමානයි 3g බෙදීම a. c වර්ගය කියන්නේ 4a වර්ගය ඍණ x කියන්නේ ඍණ a ගේ වර්ගය. v1 වර්ගය සමානයි 3g බෙදීම a වතාවක් 3a වර්ගය. a එකකට a එකක් කපලා ගියා. v1 වර්ගය සමානයි 9ga v1 සමානයි 3 මූල ga. ඔන්න අපි ඒ කොටස හැදුවා. ඔන්න දැන් අපේ ගානේ ඊළඟ කොටස තියෙනවා. ඔන්න ඊළඟ කොටසදී කතා කරනවා අංශුව p අංශුව b වෙත ළඟා වීම දෙය කියන්නේ. ඔන්න දැන් p අංශුව b වෙත ළඟා වෙලා දැන් මේ අංශුව මෙතන තියෙන v1 ගෙන් ඇවිල්ලා තියෙන්නේ. v1 කියන එක අපි හොයාගත්ත 3යි ag ආවට ආවේගයක් මොහොතකට අන්න b ට ළඟා වුණාම ආවේගයක් දෙනවලු. මෙතනින් මෙහෙම ඇතුළු වුණාට කමක් නැහැ. මෙතනින් මෙහෙට යන ප්‍රවේගය මූල ag. මෙතන දැන් පහු කරලා යන ආවේගයක් දෙන්න නිසා ඒක මේ ගන්නට අදාළ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මේ එන ප්‍රවේගයෙන් නෙමෙයි මෙතනින් යන්නේ. මෙතනින් b පහු කරගෙන a දිශාවට යද්දී ආවේගයක් දීපු නිසා ප්‍රවේගය මෙන්න මේ මූල ag වලට අඩු වෙලා තියෙනවා. කියන්නේ පළවෙනි ආප්‍රවේගය වගේ තුනෙන් එකකට අඩු වෙලා තියෙනවා. b පසු කිරීමෙන් පසු ශ්‍රේණික නිශ්චලතාවයට පත්වන තෙක් p චලිත සමීකරණය y ඩබල් ඩොට් ධන g බෙදීම a ධන y මගින් y සමානයි b y ඩබල් ඩොට් ධන g බෙදීම a වතාවක් y සමානයි බිඳුව මගින් දෙන්න ලබන බව පෙන්වන්න. මෙහි dp සමානයි y වේ. dp සමානයි y වේ කියන්නේ d ඉඳන් මෙතනමයි දුර තමයි y. ඒ සාධාරණ. ඔන්න අපි ඒකට අදාළ සාධාරණ චලිත අවස්ථාවක් දෙනවා. දැන් මේ අංශුව මේ පහු කරගෙන තියෙන්නේ. මේ තන්තුව මෙහෙම ස්ට්‍රේට් කෙලින් නැහැ. මේ තන්තුව මෙහෙට බුරුල් වෙලා තියෙන්නේ. d කියලා ගමු මේක. d මෙතන ඉඳන් මෙහෙටම ඉන දුර y. ඒ කියන්නේ ආරම්භක දිගත් දැන් දිගත් අතර වෙනස y. විතතිය y. ඒ කියන්නේ මේ දිශාවට ත්වරණේ y දුරක් ගන්න ත්වරණේ y ඩබල්. සාධාරණ චලිත අවස්ථාවට මේ දිශාවට දානවා x සමානයි m. ඍණ t සමානයි my ඩබල් ඩොට්. ඍණ t කියන්නේ ලැම්ඩා කියන්නේ මෙතන ලැම්ඩා mg x කියන්නේ විතතිය කියන්නේ y මුල් දිග a සමානයි my ඩබල් ඩොට්. m ට m කපලා ගියා y ඩබල් ඩොට් ඍණ g බෙදීම a y g බෙදීම a වතාවක් y සමානයි y ඩබල් ඩොට් මේක මෙහෙට ගෙනිච්චාම y ඩබල් ඩොට් ධන g බෙදීම a වතාවක් y සමානයි බිඳුව. ඔන්න දීලා තියෙන උත්තරේ එනවා. ඒ කොටසත් දැන් හරි. d වලින් පටන් ගත් අංශුව දෙවෙනි වතාවට b වෙත පැමිණෙන විට කාලයක් තමයි අහන්නේ. අපි දැන් මේකේ දෝලන කේන්ද්‍රය හොයාගෙන ඉමු. දෝලන කේන්ද්‍රය y ඩබල් ඩොට් සමානයි බිඳුව වෙන්න ඕනේ. ඒ කියන්නේ ඍණ g බෙදීම a වතාවක් y සමානයි බිඳුවයි y සමානයි බිඳුවයි. ඒ කියන්නේ d දෝලන කේන්ද්‍රය වෙනවා. d දෝලන කේන්ද්‍රය වේ. විස්තරෙත් හොයමු. විස්තර සෙවීම මේ කොටස මක් කරනවා. විස්තරය සෙවීම
විස්තරේ හොයන්න නම් y ඩොට් වර්ගය සමානයි ඔමෙගා වර්ගයේ ඔමෙගා වර්ගය කියන්නේ ප්‍රවේග වර්ගය ඔමෙගා වර්ගයේ a වර්ගය ඍණ x ඍණ y වර්ගය කියලා සූත්‍රයක් තියෙනවා දන්නවනේ ප්‍රවේග සමීකරණේ. මෙතෙන්දී අපි දන්න මොහොතේදී මේ b ලක්ෂයේදී දන්න අවස්ථාවේදී b හිදී y ඩොට් කියන්නේ මූලයේ g y ඩොට් ගේ වර්ගය කියන්නේ ag. මෙතනින් තමයි මේ තිබුණේ. ඔමෙගා වර්ගය කියන්නේ g බෙදීමේ a වර්ගය කියන්නේ විස්තරයේ වර්ගය y. මේ b හිදී දත්ත තමයි අපි මේ දාන්නේ. b හිදී y කියන්නේ මෙන්න මේ දිග. ඒ කියන්නේ d b දුර තමයි y කියන්නේ d සිට පයින් දුරනේ. ඒ කියන්නේ 3a. 3a ගේ වර්ගය. g ට t කපලා යනවා. මේක හරස් ගුණ කරාම a වර්ගය සමානයි කැපිටල් A වර්ගය ඍණ 9a වර්ගය 10a වර්ගය සමානයි කැපිටල් A වර්ගය කැපිටල් A සමානයි මුල 10a. ඒ කියන්නේ විස්තරය කියන්නේ මුල 10a. ඒ කියන්නේ මෙතන ඉඳන් මූල 10යි ඒ දුරක් මෙහෙට ගමන් කරනවා. උපරිම මෙහෙට යන දුර දැන් මම මේ ටික මකනවා. දෝලන කේන්ද්‍රයේ ඉඳන් ගමන් කරන උපරිම දුර. විස්තරය කියන්නේ දෝලන කේන්ද්‍රයෙන් ඉඳන් ගමන් කරන උපරිම දුර. උපරිම දුර මෙතන ප්‍රවේග බිඳුව වෙද්දී උපරිම දුර මූල 10යි. මෙන්න මේ කියන්නේ b ලක්ෂය මේ d ලක්ෂය. මේ දිග 3යි. ඒ කියන්නේ මෙන්න මේ ගමන් කරන උපරිම දුර b සිට ගමන් කරන දුර මූල 10යි a ඍණ 3යි. නේ ටිකත් හරි. ඔන්න දැන් අපි අන්තිම කොටස තමයි දැන් හදන්නේ. අන්තිම කොටස හදන්න බෝඩ් එක මකා ගන්න වෙනවා. d වලින් පටන් ගත්ත අංශුව b දෙවැනි වතාවට b වට පැමිණෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ අංශුව මෙතනින් චලිත පටන් අරන් මෙහෙම ඇවිල්ලා b පහු කරගෙන ගිහිල්ලා ඉතින් b පහු කරගෙන ගිහගෙන මෙන්න මේ ලක්ෂයට ඇවිල්ලා නැවත b වෙත පැමිණෙන කාලය තමයි ඔය අහන්නේ. එතකොට අපිට හොයන්න තියෙන කාල මොනවද? අපිට කාල හොයන්න තියෙනවා මේ පළවෙනි පාර්ට b ඉඳන් b ට එන කාලය. එක. ඊට පස්සේ b ගේ ඉඳන් මෙන්න මේ කෙරබැලි ලක්ෂයට යන කාලය. ඊට පස්සේ කෙරබැලි ලක්ෂය ඉඳන් b ට එන කාලය. මෙන්න මේ කාල දෙක සමානයි. මොකද එකම සරලනුවති චරිතයක්නේ. ඒක නිසා අපිට මේකෙදි හොයන්න තියෙන ඊළඟට ඒ කියන්නේ ඕනේ කාලය මුළු කාලය කියන්නේ d සිට b ට කාලය ධන දෙක වතාවක් මෙන්න මේ b ඉඳන් මේ කෙරවැල් ලක්ෂයට තියෙන කාලය. අපි බෝඩ් එකේ මකලම ඒ ටික ගමු. දැන් අපිට මේකේ වෘත්ත ක්‍රමය තමයි භාවිත කරන්න වෙන්නේ. වෘත්ත ක්‍රමය. වෘත්ත ක්‍රමය දන්නවද දන්නේ නැහැ. වෘත්ත ක්‍රමය දන්නේ නැත්නම් ඔගේ තියරි පාඩම් ටික බලන්න. දන්නේ මේ විදිහට හදාගෙන c ලක්ෂය දැන් අපි d ඉඳන් b ට කාලය හොයන්න තමයි මේ හදන්නේ. d සිට b ට කාලය. d සිට b ට කාලය හොයුවාකි මේ කෝණය θ. නෑ අපි කෝණය α කියලා ගමු. මේ දුර 2i. මේ දුර එකම වෘත්තය නිසා 2i.
මේ දුර කියන්නේ C ඉඳන් B ට එන දුර A. මේකේ cos alpha කියන්නේ A බෙදීම 2a ඒ කියන්නේ භාගයයි alpha සමානයි π බෙදීම 3යි. මේ කෝණය π බෙදීම 3යි. ඒ කියන්නේ මේක 2යි π බෙදීම 3යි. 2යි π බෙදීම 3යි කියන්නේ අංශක 120යි. හරි. ඒක හොයාගත්තා. දැන් අපි මුලින්ම හොයනවා d සිට b ට කාලය. මෙතන දාමු s සමානයි ut වගේම θ සමානයි omega t. θ කියන්නේ 2යි π බෙදීම 3යි සමානයි omega කියන්නේ පළවෙනි චලිතයට අදාළ omega. ඒ කියන්නේ මූල 3යි g බෙදීම a වතාවක් t1. t1 සමානයි 2යි π a බෙදීම 3යි g බෙදීම 3 තමයි පළවෙනි t1. අපි t1 මෙහෙන් ලියාගමු. ඊට පස්සේ b ඉඳන් මේ කෙරපලේ ලක්ෂයට යන කාලය. b ඉඳන් මේ කෙරපලේ ලක්ෂයට යන කාලය තමයි හොයන්නේ. මේකේ දෝලන කේන්ද්‍රය තියෙන මෙන්න මේ d ගේ. ඒතර ඉච්චර ලොකු වෘත්තයක් අපිට ගහගන්න බෑ. ඒ වෘත්තයක් කියලා උපකල්පනය කරගෙන එකක් ගහමු. කෙරපලේ ලක්ෂ. එතන තමයි කේන්ද්‍රය කියලා ගන්න වෙන්නේ. මේ d ට අනුරූප තැන තමයි මේ. d ලක්ෂය කියලා හිතා ගන්න දැන් ගන්න බෑනේ. d ඉඳන් එද්දි d තමයි දෝලන කේන්ද්‍රය. දැන් මේ b ලක්ෂයේ ඉඳන් මේ කෙරවලට යන්න තමයි අපි කාලය හොයන්නේ. කියන්නේ අපිට කාලය හොයාගන්න ඕනේ. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට යද්දි. මෙතන ඉඳන් එතෙන්ට යද්දි තමයි අපිට කාලය ඕනේ. මේ කියන්නේ මෙන්න මේ කොටස. alpha. මෙන්න මේ ටික අපි දන්නවා. මේ ටික මූල 10යි. මේකට එන්නේ විස්තරය තමයි අරයට එන්නේ. මූල 10යි. මේ d මේ ලක්ෂය b. මෙන්න මේ කෙරවල ලක්ෂය අපි කියමු p මේ q කියලා. මේ q ලක්ෂය. මේ ටික d කියන b ට දුර කීයද? 3යි. දැන් අපි කියනවා cos alpha සමානයි 3යි a බෙදීම මූල 10යි a. alpha සමානයි cos inverse 3 බෙදීම මූල 10යි. cos inverse 3 බෙදීම මූල 10යි. දැන් අපි එකට දිනන θ සමානයි omega t. θ කියන්නේ cos inverse 3 බෙදීම මූල 10යි. omega කියන්නේ අර දෙවෙනි වෘත්ත චලිතයට දෙවෙනි සරල අනුවත් චලිතයට අදාළ omega කියන්නේ g බෙදීමේ තවක් t2. t2 සමානයි a බෙදීම g වතාවක් cos inverse 3 බෙදීම මූල 10යි. ඔන්න හරි. දැන් ඔන්න අපිට මුළු කාලය තමයි දැන් හොයන්න තියෙන්නේ. D1 තියෙන අතර මුළු කාලය කියන්නේ T1 ධන 2යි T2 කියන්නේ 2යි π බෙදීම 3 a බෙදීම 3යි g ධන 2 වතාවක් a බෙදීම g cos inverse 3 බෙදීම මූල 10යි. දැන් අපි ඉලක්ක තියලා දැන් ඔන්න දැන් තියෙන සුළු කරගන්න එක. අපි මෙතනින් පිටතට ගමු 2යි a බෙදීම g. 2යි a බෙදීම g එළියට ගත්තා මේක ඉතුරු වෙනවා 5 වතාවක් 3යි මූල 3. දැන් 2යි a බෙදීම g පිටතට ගත්තාම ඉතුරු වෙනවා cos inverse 3 බෙදීම මූල 10. හරි. ඔන්න ගැටලුව ඉවරයි. 2020 ඔන්න 2020 ප්‍රශ්න පත්‍රයේ සරල අනුවර්තී චලිතයේ ගාන සම්පූර්ණයෙන්ම හැදුවා. කියන්නේ 15 වෙනි ගාන
සොරි 15 නෙමෙයි 13 වෙනි ගාන. මේ වගේම තවත් ගානක් එක්ක අපි ආයි හම්බ වෙමු.